ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අදත් අපි සංයුක්ත ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා පාඩම තුලින් හමු වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති මීට පෙර තිබුණු පාඩම්වලදී අපි විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල එකතුව සංකීර්ණ සංඛ්‍යාවල ප්‍රතිබද්ධය ඒ වගේම විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල ජ්‍යාමිතික නිරූපණය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම මේක කාටීසියානු කණ්ඩාංක පද්ධතිය සමග තියෙන සම්බන්ධය පිළිබඳවත් අවබෝධයක් ලබා ගත්තා. අදත් අපි විශේෂයෙන් පාඩම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් කාටීසියානු කණ්ඩාංක පද්ධතිය. නැත්නම් ඔයගොල්ලන්ගේ පාඩම ගත්තොත් කණ්ඩාංක ජ්‍යාමිතියේදී අපිට හුරු පුරුදු ප්‍රමේයක් සමගින් අපි අද පාඩම පටන් ගමු. සංකීර්ණ සංඛ්‍යා දෙකක් යාකරණ රේඛාව ලැම්ඩා මියු අනුපාතයට බෙදෙන ලක්ෂයේ සංකීර්ණ සංඛ්‍යාව. ඔයගොල්ලන්ට මතක ඇති මේක කණ්ඩාංක ජ්‍යාමිතියේ තියෙනවා කිසියම් කාටීසියානු ලක්ෂ දෙකක් කාටීසියානු තලයේ තියෙන ලක්ෂ දෙකක් ලැම්ඩා මියු අනුපාතයට බෙදෙන ලක්ෂයේ කණ්ඩාංක. ඉසෙට් සහ W යන සංකීර්ණ සංඛ්‍යා දෙකක්ද ලැම්ඩා මියු යනු ලැම්ඩා ධන මියු අසමානයි බිඳුව. මොකද අපි ලැම්ඩා ධන මියු වලින් බෙදෙන හින්දා ඒක අසමානයි බිඳුව වෙන්න ඕනි. පරිදිවන තාත්වික සංඛ්‍යා දෙකක්ද නම් ඉසෙට් සහ W ලක්ෂ දෙක යාකරණ රේඛාව ලැම්ඩා මියු අනුපාතයට බෙදෙන ලක්ෂයට අදාළ සංකීර්ණ සංඛ්‍යාව වනුයේ ලැම්ඩා W ධන මියු ඉසෙට් බෙදීම ලැම්ඩා ධන මියු ලක්ෂයයි. හරි. අපි බලමු මේක තවදුරටත් රූපයකින් කොහොමද පැහැදිලි වෙන්නේ කියලා. විශේෂයෙන් අපි දන්නවා මේ අභ්‍යන්තරයේ බෙදීම බාහිරව බෙදීම කියලා අවස්ථා දෙකක් තියෙනවා. අපි මේ දෙකම රූප සටහනකින් පැහැදිලි කරගන්න. මේ මුලින්ම තියෙන්නේ අභ්‍යන්තරව බෙදීම. ඔයගලන්ට පේනවා ඇති අර ඉෂෙට් කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා W කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා. ඒ දෙක අතර තියෙනවා D කියන අපිට අවශ්‍ය ලැම්ඩා මියු අනුපාතයට බෙදෙන සංකීර්ණ සංඛ්‍යාව. මේක එතකොට අපි දන්නවා මේ ලැම්ඩා මියු අනුපාතය කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙහෙම කියනවා. මේක හැම වෙලාවෙම කණ්ඩාංක ජ්‍යාමිතිය අනුවත් ඔයගලන්ට මතක ඇති මේ ලැම්ඩා මේ පැත්තේ තියෙන අනුපාතයට එන්නේ සම්බන්ධ වෙන්නේ එහා කෙරවල තියෙන ලක්ෂ්‍ය. මේ අනුපාතයට සම්බන්ධ වෙන්නේ මෙතන තියෙන ලක්ෂ්‍ය. මේක තමයි එතකොට අපි මේක ලියුවොත් D වලට එන්නේ අපිට ඒක මතක තියාගත්තාම ලියන්න පුළුවන් මේක හැම වෙලාවෙම ලැම්ඩා මේ පැත්තේ තියෙන W ධන මියු එක ඉෂෙට් බෙදීම ලැම්ඩා ධන මියු. එතකොට මේක තමයි මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක මේ අභ්‍යන්තරයෙන් බෙදීම ලැම්ඩා මියු අනුපාතයට. බාහිරව බෙදීමට එන්නේ මේ සූත්‍රයමයි මේ ආකාරයටමයි මේ සූත්‍රය එන්නේ. හැබැයි මේක ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලන්ට මතකයක් ඇති අපි සූත්‍රය භාවිතා කිරීමේදී අර දැන් මෙතන ඉන්නේ මේ පැත්තට නම් දිශාව මේකේ අනිත් විරුද්ධ පැත්තට මියු කියන එක අපි මයින්නවා W ඊළඟ. ඒ කියන්නේ ඉෂෙට් D W D. දැන් මෙතෙන්දී ඉන්නේ අර මේ පැත්ත අපි ධන වුණාට මේ පැත්තේදී අපි අර මේ පැත්තට නෙමෙයි යන්නේ W වලින් ආයි අර පැත්තට ගන්න. හරි ඒ අවස්ථාවේදී ජ්‍යාමිතිකව අපි ඒක ඍණ අනුපාතයක් කියලා සලකනවා. එතකොට අපි ලියනකොට බාහිරව බෙදනකොට ඒක ඍණ අනුපාතයක් විදිහට තමයි ගන්න. හරි. අපි බලමු දැන් ප්‍රායෝගිකව කොහොමද මේ ගාණක් හදන්න මේක භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් මේ පළවෙනි උදාහරණේ තියෙනවා ලක්ෂ දෙකක් තියෙනවා. ඉෂෙට් කියන්නේ 5.2යි කියන ලක්ෂය. W කියන්නේ ඍණ 1 ධන i කියන ලක්ෂය. දැන් මේක 3යි මේක 2යි. 3 2 අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක තමයි ඔයගොල්ලන්ට හොයන්න ඕනේ. එතකොට අපි දන්නවා එහෙමනම් අපි කරන්නේ කොහොමද? හැම වෙලාවෙම මේ 3 මේක සම්බන්ධ වෙන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව එක්ක. ඒ කියන්නේ 3 වැඩි කිරීම ඍණ 1 ධනයි ධන අනිත් පැත්තෙන් එනවා 2 වැඩි කිරීම
පහ ධන 2යි මේකත් එක්ක ලබා ගන්නවා ලැම්ඩා ධන මියු අනුපාත දෙකේ එකතුව 5යි ඔව් දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉන්නේ මොකද්ද කියලා ඍණ 3 ධන 10 ඒ කියන්නේ 7 7යට 5 මෙතනින් එනවා 3 3යි ධන 4යි එතකොට ධන 7 යට 5යි මේක තමයි අභ්‍යන්තරයෙන් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ. අපි බලමු මේ අනුපාතයේ මරන් බාහිරයෙන් බෙදනවා කියන්නේ මොකද්ද කියන එක බලමු. ඔව් අපි දැන් බලමු එම ලක්ෂ්‍ය දෙකම මේ තියෙන ෂෙඩ් කියන ලක්ෂ්‍ය ෂෙඩ් කියන්නේ 5 ධන 2යි ඒ වගේම W කියන්නේ ඍණ 1 ධන i මේ ඍණ 1 ධන i 5 ධන 2යි කියන ලක්ෂ්‍ය දෙක යාකරණ රේඛාව 3 2 අනුපාතයට බාහිරව බෙදෙන ලක්ෂ්‍ය. මෙන්න මේ බාහිරින් තමයි මේ ලක්ෂ්‍යය තියෙන්නේ. එතකොට මේක මෙන්න මේ අනුපාතය 3යි මේක 2යි. ඔයගොල්ලෝ දන්නවා අර බාහිරයෙන් බෙදනකොට අපි අර මේ පැත්තට විරුද්ධව දිශාව ඒ කියන්නේ මේ අනුපාතයේදී මේ පැත්ත ගන්නවා අපි ධන වගේම අර අනිත් පැත්තට ගන්නකොට ඒක ධන ලැම්ඩා මියු අභ්‍යන්තරයෙන් බෙදනකොට ධන වෙන්න ඕනි අර හැබැයි මෙතෙන්දි වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තමයි දිශාව ගන්නෙ. එතකොට ඒක අර ඍණ විදිහට තමයි බාහිරව බෙදනකොට සලකන්නේ ජ්‍යාමිතිකව. එතකොට අපිට ඒක පාවිච්චි කරලා මේ මෙතන ඛණ්ඩාංකය හොයනවා නම් එන්නේ අපිට එන්නේ දෙවාරයක් ඇත්තටම අපි මෙතන ගමු මුලින්ම 3 මේ පැත්තේ 3 වාරයක් මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒ කියන්නේ ඍණ 1 ධන 2යි අනිත් පැත්තෙන් මේක අපේ අනුපාතයේ ඍණයි බාහිරව බෙදෙන නිසා ඍණ දෙවාරයක් මේ ලක්ෂයේ එක වැඩි කරන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යාව 5 ධන 2යි බෙදීම 3 අඩු කිරීම 2 මොකක්ද එන්නේ ඍණ 3යි ඍණ 10යි ඍණ 13ක් එනවා 3යි i මෙතන තියෙන්නේ ඍණ 1 ධනයි එතකොට එන්නේ 3යි i ඍණ 4යි i ඒ කියන්නේ ඍණ i උත්තරේ එන්නේ මොකද්ද අපිට එතකොට එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංකය වෙනවා ඇත්තටම මෙන්න මේ ලක්ෂය තමයි අපේ ඛණ්ඩාංකය හෙව්වේ ඍණ 13 ඍණ i කියන එක තමයි අපිට ලැබෙන්නේ කාට හරි පුළුවන් මේ ඇත්තටම මේ බාහිරයෙන් බෙදෙන සූත්‍රය භාවිතා නොකර අර අභ්‍යන්තරයෙන් බෙදනම කියන එක ගන්න කොහොමද එහෙම වෙන්නේ මේක අපි හිතමු මෙන්න මේ අපිට අවශ්‍ය x ධන iy කියන ලක්ෂ්‍ය හොයන්න එතකොට අපිට මේ බාහිරව බෙදනවා කියන ගැටලුවම අභ්‍යන්තරයෙන් බෙදනවායි කියන එකට පරිවර්තනය කරන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ මේ අනුපාතය 3 නම් මේ අනුපාතය 2 නම් මේ අනුපාතය මොකද්ද වෙන්නේ එකක් වෙනවා. එතකොට මේක එකක් වෙනවා මේ 5 ධන 2යි කියන ලක්ෂයයි x ධන iy කියන ලක්ෂයයි එකට 2 අනුපාතයට අභ්‍යන්තරයෙන් බෙදෙන w කියන ලක්ෂයේ ඛණ්ඩාංක කියන එක පාවිච්චි කළා අපිට මේ අභ්‍යන්තරයෙන් බෙදෙන සූත්‍රය භාවිතා කරන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ එක වාරයක් x ධන iy ඊළඟට දෙක වාරයක් ධන දෙක වාරයක් 5 ධන 2යි බෙදීම 2යි 1යි 3 සමාන වෙන්න ඕනි මෙන්න මේන ඒ අභ්‍යන්තරයෙන් බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක ඍණ 1 ධනයිට ඍණ 1 ධනයි දැන් ඉතින්
තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටසයි වෙනමයි සමාන කරන්න. මේකෙන් එන්නේ මොකද්ද? x ධන 10 සමානයි බලන්න තාත්වික කොටස එන්නේ ඍණ 3යි. ඒ කියන්නේ x සමානයි කියලා එනවා ඍණ 13යි. අනිත් පැත්තෙන් බලන්න iy මේ අතාත්වික කොටස සමාන කරනවා. iy ධන 4යි සමානයි මේ තුනෙන් වැඩි වුණාට පස්සේ 3යි එනවා. ඔව් මෙතනින් එන්නේ මොකද්ද? iy සමානයි ඍණ i y සමානයි ඍණ 1යි කියලා එනවා. ඒ කියන්නේ මොකද්ද? ආයිමත් එහෙනම් x කියන්නේ ඍණ 13යි y කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ එහෙනම් අර ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ ඍණ 13 ඍණ iම තමයි. මෙතන ලැබිච්ච එකම ලැබෙනවා. එතකොට මේ ආකාර දෙකකට එකම ගාන අපි බැලුවේ. කොයි ආකාරය? ඔව් මෙන්න මම ඔබට ගැටලුවක් ලබා දෙනවා. මේක ඔයගොල්ලන්ට විසඳන්න පුළුවන් මේ ත්‍රිකෝණයක්. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද ත්‍රිකෝණයේ කේන්ද්‍රකය කියන්නේ කියලා. මේක අපි 3.5යි ඍණ 1.8යි 1 ඍණ 4යි කියලා ගත්තට පස්සේ මොකද්ද කේන්ද්‍රකය කියන්නේ? මේක ශීර්ෂයක ඉඳන් තමන්ට ප්‍රතිමික පාදයේ මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇඳහම මේක දෙකට එක අනුපාතය. මෙතන ඉඳන් ඇත්තටම දෙකක්, මෙතන ඉඳන් එකක්. අනුපාතයට එන ලක්ෂයේ ඛණ්ඩාංක තමයි මේකෙන් හොයන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ලේසියෙන්ම මේ රේඛා දෙක එකට එක අනුපාතයෙන් අභ්‍යන්තරයට බෙදෙන ලක්ෂ්‍ය හොයාගන්න. ඊට පස්සේ පුළුවන් ආයෙමත් ඒ ලක්ෂ්‍යයි මේකයි සම්බන්ධ කරලා අභ්‍යන්තරයෙන් එකට දෙක අනුපාතයට බෙදෙන මේ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. ඔව් අපි ඊළඟට තවත් වැදගත් සහ ඊටාම ප්‍රයෝජනවත් අර්ථ දැක්වීමකට එනවා සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. මොකද්ද සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ? ඒක වීජීව අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි මේ අංකණය පාවිච්චි කරනවා මේ මාපාංක ඉෂෙට් කියන එක පාවිච්චි කරනවා සංකීර්ණ සංඛ්‍යාවක මෙන්න මේකට තමයි අපි මාපාංක ඉෂෙට් කියලා කියන්නේ. මේ ආකාරයට තියෙනවා නම් ඒක එන්නේ අර තාත්වික කොටසේ වර්ගය දන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. එතකොට ඒ එන එක හැම වෙලාවෙම ධන ඒ කියන්නේ සමහරට බිඳුව වෙන්නත් පුළුවන් x සමානයි බිඳුව සමානයි y සමානයි බිඳුව උනොත් කොහොම වුණත් ඍණ නොවන තාත්වික සංඛ්‍යාවක් තමයි සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය වෙන්නේ. එතකොට ඒකේ ජ්‍යාමිතික අර්ථය මොකද්ද? ජ්‍යාමිතිකව කිව්වොත් මූල ලක්ෂයේ ඉඳන් අර තාත්වික සංඛ්‍යාව දක්වා තියෙන රේඛා ඛණ්ඩයේ දිග. මේ හොඳටම බලන්න මේ අපි මේ ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරලා තියෙන එක මේ පළවෙනි වෘත්තපාදේ නෙමෙයි ඕන තැනක තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම වෙලාවෙම බලන්න මේ මොකද්ද මේ තිරස් දුර x වෙනවා සිරස් දුර y වෙනවා. අපිට පුළුවන් මේක අංශක අණුව නිසා පයිතගොරස් ප්‍රමේයෙන් මේක මොකද්ද? y වර්ගය නැත්නම් x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය. ඔව් ඒකට තමයි අපි එතකොට සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කියලා කියන්නේ. මූල ලක්ෂයේ සිට ඒ සංඛ්‍යාව දක්වා තියෙන රේඛාවේ දුර නැත්නම් රේඛාවේ දිග තමයි අපි කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියලා. අනිත් අතට දැන් ඕගොල්ලන්ට මෙන්න මේකත් හුරු ඇතිනේ. මේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තාම අපි ඒකේ මාපාංකයක් දන්නවා. දැන් ඔය මේ මාපාංකයයි මේ අර මාපාංකයේ අර්ථ දැක්වීමයි අතර ගැටලුවක් තියෙනවද? නෑ ගැටලුවක් නෑ. ඇත්තටම අපි මෙතන කරේ තාත්වික සංඛ්‍යාවල තියෙන මේ මාපාංකය විස්තරණය කළා සංකීර්ණ සංඛ්‍යා වලටත්. දැන් බලන්න මේක අපි මේ කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන සංකල්පයම යෙදුවොත් තාත්වික සංඛ්‍යාවලට මොකද උදෙක් තාත්වික සංඛ්‍යා කියලා මේකේ උපකලකයක් වෙනවනේ. තාත්වික සංඛ්‍යා සංකීර්ණ සංඛ්‍යාවල උපගොලකයක්. ඒ කියන්නේ අපිට එතනින් ගන්න පුළුවන්. එතකොට උදෙක් තාත්වික සංඛ්‍යාවක් කියන්නේ y සමානයි බිඳුව වෙන්න ඕනේ. එතකොට මේ අපිට ලැබෙන්නේ අපි හිතමු x ධන i වාරයක් බිඳුව කිය විදිහටයි තාත්වික සංඛ්‍යාව සලකන්න පුළුවන්. එතකොට මේක ඉෂෙඩ් නම් අර මාපාංක ඉෂෙඩ් විදිහට එන්නේ මොකද්ද? x වර්ගය ධන බිඳුවේ වර්ගයේ වර්ගමූලය මේ මොකක්ද ඇත්තටම එන්නේ? මේ x ධන වුණත් ඍණ වුණත්
මේ x වර්ගය කියන එක ධන සංඛ්‍යාවක් වෙනවා. ඒකේ ධන වර්ගමූලයයි ගන්නෙ. එහෙනම් මේකෙන් එන්නේ හොඳට මතක තියාගන්න අපි x කියලා නෙමෙයි ලියන්නේ. මොකද්ද? මාපාංක x කියලා තමයි මේක ලියන්නේ. මොකද අර ඒක ධන x කියන්නේ ධන උනත් ඍණ උනත් අපි මේක ධන සංඛ්‍යාවක ධන වර්ගමූලය. එතකොට ඒක මාපාංක x තමයි එන්නේ. උදාහරණයක් විදිහට දැන් ඍණ දෙක නම් මේ ඍණ දෙකේ මාපාංකය කියලා කියන්නේ ඇත්තටම මේක ඍණ දෙකේ වර්ගයේ ධන වර්ගමූලය. රයිට්. එතකොට මොකක්ද වෙන්නේ? 4 ධන වර්ගමූලය 2යි. එතකොට තව විදිහින් කියනවා ඍණ දෙකේ මේ මාපාංකය. එතකොට ඔයගලන්ට පේනවා මේ අපිට කිසිම ගැටලුවක් නැහැ. අර වෙන්නේ තාත්වික සංඛ්‍යාවල තියෙන මාපාංකයම තමයි විස්තීර්ණ වෙලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යාවල මාපාංකය කියන අදහසට. දැන් අපි බලමු මේ මාපාංක ඉෂෙට් කියන එක තාත්වික සංඛ්‍යාවක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඇත්තටම ඍණ නොවන තාත්වික සංඛ්‍යාවක්. තාම අපි ඇත්තටම සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයේ අර්ථ දක්වලා නැහැ. හැබැයි මතක තියාගන්න මෙතෙන්ට අපිට ගුණිතයක් පිළිබඳ අදහස ඕනේද? නැහැ. මොකද මේ මාපාංක ඉෂෙට් වර්ගය කියලා කියන්නේ මේකෙන් කියන්නේ මාපාංක ඉෂෙට් වාරයක් මාපාංක ඉෂෙට්. ඒ කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවයි මේ වැඩි කරන්නේ. සංකීර්ණ සංඛ්‍යාවල වැඩි කිරීමක් මෙතන නැහැ. මාපාංක ඉෂෙට් කියන්නේ අපි දන්නවා වර්ගමූල x වර්ගය ධන y වර්ගය. ආයිමත් ඒක වැඩි කරන්න ඕනි වර්ගමූල x වර්ගය ධන y වර්ගය. වර්ගමූලය. එතකොට එන්නේ x වර්ගය ධන y වර්ගය. එතකොට මාපාංක ඉෂෙට් වර්ගමූල x වර්ගය ධන y වර්ගය කියන්නේ මාපාංක ඉෂෙට් වල වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා අපි කියන්න පුළුවන්. ඇත්තටම පස්සේ වෙලාවක අපිට දක්නට ලැබෙනවා මෙන්න මේ මාපාංක ඉෂෙට් වර්ගය සමානයි ඉෂෙට් වර්ගයේ මාපාංකය කියලා. හැබැයි මේ වෙලාවේ ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ අපි තාම දන්නේ ඉෂෙට් වැඩි කිරීම ඉෂෙට් මොකක්ද කියලා. සංකීර්ණ සංඛ්‍යාවක් සංකීර්ණ සංඛ්‍යාවකින් වැඩි කිරීම මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේක දන්නවා. මේ තියෙන්නේ තාත්වික සංඛ්‍යාවක්. තාත්වික සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාවකින් වැඩි කිරීම ගැනයි අපි මෙතන පාවිච්චි කරේ. ඒ වගේම මේක ඔයගොල්ලන්ට පේනවද? මාපාංක ඉෂෙට් සමානද මාපාංක ඉෂෙට් බාවලට. මේකවද ඉෂෙට් බා කියන්නේ අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය කියන එකයි එතනින් කියවෙන්නේ. දැන් අපි බලමු මේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය කියන එක කොහොමද අපි අර්ථ දක්වන්නේ කියලා. කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඉෂෙට් බා කියලා කියන්නේ x ඍණ iy. එතකොට මාපාංක ඉෂෙට් බාවල මාපාංකය කියන්නේ x ඍණ i y වල මාපාංකය. ඒ කියන්නේ මොකක්ද ඇත්තටම? x වර්ගය ධන ඍණ y වල වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලයමයි. මේ කියන්නේ මාපාංක ඉෂෙට්ම නේද? එතකොට මාපාංක ඉෂෙට් බා සමානයි මාපාංක ඉෂෙට් කියන එක ඔයගොල්ලන්ට පේනවා මෙතන. අපිට දැන් මෙතනින් ඇත්තටම අපිට මෙන්න මේක ගත්තොත් එහෙම මේ ඉෂෙට් w ඕනෑම සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගත්තොත් මොකද්ද මේ ඉෂෙට් ඍණ w වල මාපාංකය කියන්නේ? ඇත්තට මේ සංකීර්ණ සංඛ්‍යා දෙක මෙහෙම ලියාගෙන ඒ දෙකේ අන්තරය අරගෙන ඒකේ ඊට පස්සේ තාත්වික කොටස වර්ග කරලා අතාත්වික කොටස වර්ග කරලා වර්ගමූලය ගන්න එක තමයි මේකේ අදහස. දැන් මේක හිතන්න බලන්න මේක ඉෂෙට් කියන්නේ a ධන bi නම් w කියලා කියන්නේ c ධන di නම් ඕගොල්ලෝ දන්නවා ඉෂෙට් ඍණ w කියන්නේ මොකක්ද කියලා. ඉෂෙට් ඍණ w කියන්නේ a ඍණ c ධන b ඍණ d වාරයක් i කියන එක. දැන් ඒ කියන්නේ a ඍණ c වල වර්ගය ධන b ඍණ d වල වර්ගයේ වර්ගමූලය තමයි ඉෂෙට් ඍණ w වල මාපාංකය කියලා කියන්නේ. දැන් ඕක ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇසුරිනුත් හිතලා බලන්න ඔය මොකද්ද ඔය එන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අපි ගමු නිකන් ඛණ්ඩාංක ජ්‍යාමිතිකෝ AB CD කියන එක තියෙනවා. අර A ඍණ C කියන්නේ මොකද්ද?
A ඍණ C කියන්නේ මෙන්න මේ දුර. ඒ කියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංකවල වෙනස y ඛණ්ඩාංකවල වෙනස මොකක්ද දෙන්නේ? b ඍණ d. දැන් මොකද්ද වෙන්නේ මේ ආපහු පයිතගරස් ප්‍රමේය a ඍණ c වල වර්ගය ධන b ඍණ d වල වර්ගය වර්ගමූලය කියන එක තමයි මෙන්න මේ එන්නේ. මොකක්ද එන්නේ? ඒ කියන්නේ ඉෂෙඩ් ඍණ w වල මාපාංකයෙන් එන්නේ ඉෂෙඩ් w සංකීර්ණ සංඛ්‍යා දෙක අතර තියෙන දුර තමයි ලැබෙන්නේ. මෙන්න මේ සංඛ්‍යා දෙක අතර තියෙන දුර ලැබෙන්නේ. ඔව්. සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ මාපාංකය පිළිබඳ ත්‍රිකෝණ අසමානතාවය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ත්‍රිකෝණ කියලා කියනකොටම අපි ජ්‍යාමිතියට සම්බන්ධ වෙනවා. අපි බලමු මේක මොකක්ද කියලා. ඉෂෙඩ් හා w සංකීර්ණ සංඛ්‍යා දෙකක් නම් ඉෂෙඩ් ධන w වල මාපාංකය. ඒ කියන්නේ අපි අර සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා මූල ලක්ෂයේ ඉඳන් ඒ එකතුවට එන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ඒක බලන්න ඒක සමාන වෙන්නේ අර වෙන වෙනම මාපාංක වලට. හැබැයි ඒක හැම වෙලාවෙම කුඩා හෝ සමානයි මාපාංක ඉෂෙඩ් ධන මාපාංක w කියලා තමයි කියන්නේ. අපි බලමු මේක තව වැඩි දුරටත් ජ්‍යාමිතිකව කොහොමද මේක සාධනය කරන්නේ කියලා. ඔව්. මෙන්න තියෙනවා මේකේ ඔය කියන එක අපි ජ්‍යාමිතිකව සාධනය කරන්නයි යන්නේ. නැත්නම් ජ්‍යාමිතිකව දකින්න මොකද්ද වෙන්නේ කියලා. අපි හිතමු O ඉෂෙඩ් w ඒක රේඛීය වෙන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ එහෙනම් O ඉෂෙඩ් w හැදෙනවා මේ ත්‍රිකෝණයක් හැදෙනවා මේකෙන්. එතකොට ඒක රේඛීය නොවන අවස්ථාවට වෙනම අපි ඒක එක රේඛීය වන අවස්ථාවට ඒක වෙනම සලකන්න වෙනවා. දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට අපි කරන්නේ අර සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළා. ඒ සමාන්තරාශ්‍රයේ අර එහා පැත්තේ නැත්තම් අර O වල ඉඳන් අදින විකර්ණයේ අනික් කොනේට සමාන වෙනවා සංකීර්ණ සංඛ්‍යාව ඉෂෙඩ් ධන w ට සමාන වෙනවා. දැන් මෙතන මේ OACB සමාන්තරාශ්‍රය නිර්මාණය කරන්න මෙන්න මේ C ලක්ෂය විකර්ණයේ අනික් කොන O වල ඉඳන් අඳින නිරූපණය කරනවා ඉෂෙඩ් ධන W කියන සංකීර්ණ සංඛ්‍යාව. දැන් අපිට තියෙනවා ඔන්න තියෙනවා ඉෂෙඩ් W ඉෂෙඩ් ධන W කියන සංකීර්ණ සංඛ්‍යා තියෙනවා. මේ හැබැයි දැන් බලන්න මෙන්න මේ දිගම නේද මෙතෙන්ට තියෙන්නේ. මේක මේ දිගම තමයි මෙතෙන්ට තියෙන්නේ. එතකොට එහෙමනම් මෙතන අපිට මේ දිග ගත්තොත් මොකක්ද එන්නේ? මාපාංක ඉෂෙඩ් වෙනවා නේද මේ දිග. මේ දිගත් මාපාංක ඉෂෙඩ් නේ. මේ දිග මොකද්ද? මාපාංක w වෙනවා. මේ දිග තමයි මාපාංක ඉෂෙඩ් ධන w. දැන් අපි ත්‍රිකෝණයක දන්නවා ඊටාම සරලයි. ඕනම ත්‍රිකෝණේ පාද දෙකක එකතුව අනිත් ත්‍රිකෝණේ අනිත් පාදයේ දිගට වඩා වැඩි වෙන්න ඕනි. මොකද එහෙම නැත්නම් ඒක ත්‍රිකෝණය ඇඳෙන්නේ නැහැ නේ. ඒක රේඛා එහෙම මේ නීතිය පිළිපදින්න නැත්නම් ත්‍රිකෝණය අඳින්න බෑ අපිට. එතකොට ඒක පාවිච්චි කළාම නිකම්ම අපිට එනවා මේ මූල ධර්මයේ මෙතනදී භාවිතා වෙච්ච ගමන් එනවා මෙන්න මේ අසමානතාව. අනිවාර්යෙන් ඉෂෙඩ් ධන w වල මාපාංකය අඩුයි w ධන ඒ කියන්නේ w වල මාපාංකය ධන ඉෂෙඩ් වල මාපාංකය කියලා ලැබෙනවා. දැන් අර අපිට මතකයි මේ සමාන අවස්ථාව මොකද්ද? ඒක ඇත්තටම පේනවා මෙන්න ඕගොල්ලන්ට තියෙනවා අභ්‍යාසයක් O ඉෂෙඩ් w ඒක රේඛීය වන අවස්ථාවේ කුමක් සිදු වේද? ඔන්න ඒ අවස්ථාවේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ඇත්තටම ඕක සමාන වෙනවා කියලා මේක. ඒක පහසුයි මීටත් වඩා පහසුයි. ඒක මම ඔයගොල්ලන්ට අභ්‍යාසයක් විදියට දෙනවා. මේ අවස්ථා දෙකම ඊට පස්සේ සම්බන්ධ කරලා අපිට කියන්න පුළුවන් අර මාපාංක ඉෂෙඩ් ධන w කුඩා හෝ මෙන්න මේක සමාන ලකුණක් දාලා අපිට කියන්න පුළුවන් මාපාංක w ධන මාපාංක ඉෂෙඩ් වලට වඩා කුඩායි කියන කාරණේ. ඔව්. අපි බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය අර්ථ දක්වන්නේ කොහොමද කියලා. ඇත්තටම ඕගොල්ලෝ කොහොමද කැමති සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය අර්ථ දක්වන්න? අපි දැන් මෙතන ඉෂෙඩ් කියන්නේ A ධන IB කියලා ගමු. ඒ වගේම W කියලා කියන්නේ C ධන ID නම් මොකද්ද ඉෂෙඩ් W කියලා කියන්නේ?
අපි දන්නවා අර සාමාන්‍යයෙන් අපි මේක ලියන්න පුළුවන් මේ ආකාරයට C ධන ID කියලා. දැන් මොකද්ද වෙන්නේ? මේක ඔයගොල්ලෝ දන්නවා අර සාමාන්‍යයෙන් අපි මෙහෙම වරහන් දෙකක් වැඩි කරනකොට A වැඩි කරනවා C ධන ID වලින් ධන IB වැඩි කරනවා C ධන ID වලින් නේද? දැන් මේකෙන් එනවා AC ධන I වාරයක් AD ධන I වාරයක් BC. දැන් මොකද්ද වෙන්නේ බලන්න. මේ I වලින් වැඩි වුණාම ඍණ 1 වෙනවා. එහෙනම් එන්නේ ඍණ BD. ඕන් එහෙමනම් අපිට එනවා AC ඍණ BD. ඒ කියන්නේ අර තාත්තික කෑල්ල I වාරයක් AD ධන BC. දැන් ඔයගොල්ලන්ට පේනව නේද? සංකීර්ණ සංඛ්‍යා දෙකක් අපි මෙන්න මේ ආකාරයට වැඩි කරොත් අපි ඒ කියන්නේ අර සාමාන්‍ය ආකාරයට වැඩි කරනවා වගේ තාත්වික සංඛ්‍යාව වරහන් ඇතුලේ තියෙන වැඩි කරගෙන ගියොත් අපිට එන්නේ තවත් සංකීර්ණ සංඛ්‍යාවක් තමයි. එතකොට අපි මේ විදිහට තමයි ගුණිතයේ අපි අර්ථ දක්වන්නේ. ඕනෑම සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගත්තාම මේ අර සාමාන්‍ය කරන වැඩි කිරීම කරගෙන ගිහිල්ලා ඒක කළාම මේ කියන්නේ අර සාමාන්‍යයෙන් වරහන් සුළු කිරීම කරගෙන ගියාම මේ ආකාරයේ අපිට තවත් සංකීර්ණ සංඛ්‍යාවක් ලැබෙනවා. දැන් අපි ඉස්සරහට සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය කියලා භාවිතා කරන්නේ මෙන්න මේ අර්ථ දැක්වීම. අපි බලමු පොඩි මේ උදාහරණයක් මෙතනින් බලමු. මේ එක ධන I වල 16 වෙනි බලය මොකක්ද? දැන් මේක ඔයගොල්ලෝ දන්නවා. මේක අපේ තේරුම මොකද්ද? එක ධන I වැඩි වෙන්න ඕනි 16 පාරක්. හැබැයි එතකොට මේ වගේ මේ නීතිය අපිට පුළුවන් ද 16 පාරක් භාවිතා කරන්න බෑ. එහෙම බෑ. එතකොට මේක අපි කියන්නේ කමාරුයි අපි මේක පොඩ්ඩක් ඊට වඩා කෙටි ක්‍රමයක් බලමු. එක ධන I වල 16 කියන්නේ ඔයගලන්ට පැහැදිලි අපිට පුළුවන් අර දර්ශක නීති පාවිච්චි කරලා මේක ලියන්න එක ධන I වල වර්ගය 8 වෙනි බලය. හැබැයි දැන් එක ධන I වල වර්ගය කියන්නේ මොකද්ද? 1 ධන 2යි ධන I වර්ගය. ඒ කියන්නේ මොකද්ද? ඍණ 1යි. I වර්ගය කියන්නේ ඍණ 1යි. මේකේ 8 වෙනි බලය ඔයගලන්ට ලැබෙනවා. ඒ කියන්නේ 2i වල 8 වෙනි බලය. ඒ කියන්නේ මොකද්ද? 2 8 වෙනි බලය වැඩි කිරීම i වල 8 වෙනි බලය. i වල 8 වෙනි බලය කියන්නේ මොකද්ද? අපි දන්නවා i වර්ගය කියන්නේ ඍණ 1යි, i 4යි කියන්නේ නම් ධන 1යි. එහෙනම් 2 8 කියන්නේ 256යි. එහෙනම් උත්තරේ තමයි මෙන්න මේක 256යි. දැන් ඔයගොල්ලෝ දැක්ක නේද? මේ එක ධනයි කියන්නේ හුදෙක් තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි. හැබැයි ඒකේ 16 වෙනි බලය මොකද්ද වෙලා තියෙන්නේ? හුදෙක් තාත්වික සංඛ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි අපි පොඩි උදාහරණයක් ගත්තේ මේ සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේකත් වැදගත්. මේක ඉතා පහසුයි. ඉෂෙඩ් බා කියලා කියන්නේ මාපාංකයේ ඉෂෙඩ් වර්ගය කියන එක. කොහොමද මේක ඕගොල්ලෝ ඔප්පු කරනවා නම් ඔප්පු කරන්නේ? අපි දන්නවා ඉෂෙඩ් කියලා කියන්නේ A ධන IB කියලා ගත්තොත් ඉෂෙඩ් බා කියන්නේ මොකද්ද? A ඍණ IB. එහෙමනම් ඉෂෙඩ් බා වලට එනවා A ධන IB වාරයක් IB. දැන් මේක ඔයගලන්ට පේනවා අර නිකන් වර්ග දෙකක අන්තරය වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක නැත්තම් අර වරහන් සුළු කිරීමේදීත් අපිට මේක පුළුවන් IB වල වර්ගය
දැන් හැබැයි මෙතන එනවා නේද අර i කියන්නේ i වල වර්ගය කියන්නේ ඍණ එකයි. එහෙනම් ඒ ඍණ එක මේ ඍණ එකකින් වැඩි වෙලා මේක සමාන වෙනවා a වර්ගය ධන b වර්ගයට. හැබැයි ඔය කියන්නේ මොකද්ද? වර්ගමූල a වර්ගය දින b වර්ගයේ වර්ගය කියන එක. වර්ගමූල a වර්ගය ධන b වර්ගය කියලා කියන්නේ අපි කලින් අර්ථ දැක්වීම අනුව අපි දන්නවා මාපාංක ඉෂෙඩ්. එහෙනම් අපිට එනවා මාපාංක ඉෂෙඩ් වල වර්ගයට සමානයි කියන එක ලැබෙනවා. අපි දැන් බලමු තවත් මේ මාපාංකය සම්බන්ධ වැඩිදුර අධ්‍යයනය කරමු. මෙතන තියෙන්නේ මේක අපිට බොහෝ විට නොයෙකුත් ගැටලු විසඳනකොට මෙන්න මේ ಗುಣ අවශ්‍ය වෙනවා. මෙතන තියෙන්නේ ඇත්තටම ප්‍රතිබද්ධී ಗುಣ කොහොමද වැඩි කිරීම එක්ක සම්බන්ධ වෙන්නේ? මාපාංකයේ ಗುಣ කොහොමද වැඩි කිරීම එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. අපි මේ සම්බන්ධතාව මතක් කරගන්නවා නම් චුට්ටක් මතක් කරගන්න බලන්න ඕගොල්ලෝ. අපි මෙන්න මේ එකතු කිරීම එක්ක කොහොමද සම්බන්ධ වුනේ ප්‍රතිබද්ධී ಗುಣ? මේ වගේ නේ. මෙන්න මේ වගේ සම්බන්ධ වුනේ. ඒකම ඔයගලන්ට මතකයක් තියනවද? එකතු කිරීම එක මාපාංකයේ කොහොමද වුනේ? අපි ඒක තව VG ඔප්පු කිරීමක් කරේ නැහැ. ඒකෙදී අපි දැක්කා ඇත්තටම කියනවා නම් මාපාංකයේ ಗುಣ ගත්තොත් එහෙම අර ත්‍රිකෝණ නීතියට අනුව සිද්ධ වුනේ. මෙන්න මේක තමයි උනේ. ඒක ඉෂෙඩ් ධන W වල මාපාංකය සමාන වුණේ නෑ මාපාංක ඉෂෙඩ් ධන මාපාංක W ටනේ. හැබැයි මේ ගුණිතය ඊට වෙනස්. ඉෂෙඩ් W කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතය සමානයි මාපාංක ඉෂෙඩ් මාපාංක W කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් අපි බලමු මේ දෙක සාධනය කරන්න පුළුවන්ද කියලා. අපි බලමු මේක සාධනය කරන්න. ඒ වගේම අපි මේකත් කාල වේලාව අනුව අපි සාධනය කරන්න බලමු. ඔව් ඇත්තටම මේ ජෝර්ජ් ෆෝල් ආයෙන හැම වෙලාවෙම අපි දන්නවා ඔයගොල්ලන්ට ක්‍රියාකාරකමක් දෙන්න තමයි එතනින් හැම වෙලාවෙම සඳහන් වෙන්නේ. ඉෂෙඩ් W වල මාපාංකය. ඉෂෙඩ් කියලා අපි ගමු A ධන IB. W කියලා අපි ගමු C ධන ID. දැන් ඉෂෙඩ් W කියලා කියන්නේ මොකද්ද? A ධන IB වාරයක් C ධන ID. ඒ කියන්නේ මොකද්ද? AC ඍණ BD අපි සාමාන්‍ය අර්ථ දැක්වීම සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කිරීම I වාරයක් AD ධන BC. දැන් ඒ තමයි ඉෂෙඩ් W. එහෙමනම් ඉෂෙඩ් W වල බා නැත්නම් ඉෂෙඩ් W වල ප්‍රතිබද්ධය මොකද්ද? ඉෂෙඩ් W වල ප්‍රතිබද්ධය වෙන්නේ AC ඍණ BD ඍණ I වාරයක් AD ධන BC. දැන් අනිත් පැත්තට අපි බලමු ඉෂෙඩ් බා. ඒ කියන්නේ ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය වැඩි කිරීම W වල ප්‍රතිබද්ධය මොකක්ද? A ඍණ IB තමා ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය. ඒක වැඩි වෙන්න ඕනි W වල ප්‍රතිබද්ධය C ඍණ ID වලින්. දැන් මොකද ලැබෙන්නේ? AC දැන් බලන්න මෙතන වෙන්නේ මොකද්ද? ඍණයි ඍණයි වැඩි වුණාම ධන වෙනවා. හැබැයි අර I වර්ගය වැඩි වුණාම ඍණ වෙනවා. ඒ කියන්නේ ඍණ BD වාරයක් මෙතනින් එනවා ඍණ IBC. අපි ඒ ඍණ I පිටට ගමු. BC මෙතනින් එනවා ඍණ IAD. ඒ කියන්නේ ධන AD. දැන් ඕගලන්ට පේනව නේද? එම නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ?
ZW කියන ගුණිතය හොයලා ඒක ඒන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ගත්තාම සමාන වෙනවා Z කියන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය අරන් W කියන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ගත්තාම එන එකට. එතකොට මේක සාධනය වුණා. අපි බලමු මෙන්න මේකත් සාධනය කරන්න බලමු. මේක මොකද්ද? මාපාංකයේ ZW මේක අනුව අපි Z කියන්නේ ධනයි B නම් අපි බලමු මේ ZW කියන්නේ අපිට ආවා AC ඍණ BD ධන I වාරයක් AD ධන BC කියලා. හරි. දැන් ZW වල මාපාංකය කියන්නේ මොකක්ද ඇත්තටම? අපි දන්නවා හැම වෙලාවෙම මාපාංකය කියන්නේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගය ඒ දෙකේ එකතුවේ වර්ගමූලය. දැන් මේක අපි සුළු කරලා ලියමු බලන්න. A වර්ගය C වර්ගය ඍණ 2AC BD ධන A වර්ගය D වර්ගය ධන 2AD BC ධන B වර්ගය C වර්ගයේ වර්ග මූලය. ඔය කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක අපි කැන්සල් වෙලා යනවානේ. ධන ඍණ. එතකොට මෙතනට එනවා A වර්ගය C වර්ගය ඍණ 2AC BD ධන මෙතන අපි ඇත්තටම ලියලා නැහැ B වර්ගය D වර්ගය එන්න ඕනි. එතකොට මේක මෙතෙන්ට එන්න ඕනි ධන B වර්ගය D වර්ගයකුත් එන්න ඕනි. හරි. මේකත් හරි A වර්ගය D වර්ගය ධන 2යි AD BC ධන B වර්ගය C වර්ගය. දැන් මොකද්ද කරන්න පුළුවන් අපිට? මෙතනින් ගන්න බලන්න B වර්ගය D වර්ගය A වර්ගය D වර්ගය. ඒකෙන් D වර්ගය පිටට ගන්න මේ දෙකෙන්. ඒක එතකොට එනවා අපිට A වර්ගය ධන B වර්ගය කියලා. ඊට පස්සේ මෙතනින් ගන්න C වර්ගය පිටට ගන්න. C වර්ගය පිටට ගත්තාම ආයිමත් අපිට ලැබෙනවා A වර්ගය ධන B වර්ගය කියලා. දැන් මේකෙන් අපිට පුළුවන් A වර්ගය ධන B වර්ගය පිටට ගන්න. C වර්ගය ධන D වර්ගය කියලා එනවා. ඇත්තටම ඔය ඔක්කොගේම වර්ග මූලය. මේක මෙතනින් අපි ගත්තත් එහෙම මේ ටික නෑ. මේ ටිකට වෙනම එතකොට මේක අපි මෙතනින් මේ ටිකට එහෙම වර්ගමූලය තියනවා. මේක සමානයි මේ ටිකේ එතනින් මේ ටිකේ වර්ගමූලය සමානයි මේකේ. හැබැයි බලන්න මේ අන්තිමට A වර්ගය ධන B වර්ගය කියන්නේ මොකක්ද? ඒ තියෙන්නේ මාපාංක Z වර්ගය නේද? ඒ වගේම තමයි C වර්ගයේ D වර්ගය කියන්නේ මොකක්ද? C වර්ගයේ D වර්ගය කියන්නේ මාපාංක W වල වර්ගයනේ. ඕකේ වර්ගමූලය. මොකක්ද අපිට ලැබෙන්නේ අන්තිමට? මාපාංක Z මාපාංක W කියන එක. ඒ කියන්නේ අපි සාධනය වුණා මෙන්න මේක අවසානයේදී. මේක ඇත්තටම ගොඩක් වෙලාවට බහුලව යෙදෙනවා අපි මේ මාපාංකය සම්බන්ධ ගණන් සහ ප්‍රතිබද්ධ සම්බන්ධ ගණන් හදනකොට. අපි බලමු දැන් ඊළඟට නැවතත් ත්‍රිකෝණ අසමානතාවය අපි කොහොමද විජීය ආකාරයට සාධනය කරන්නේ කොහොමද කියලා බලමු. ඔව්. මේ නැවතත් අපිට හුරු පුරුදු සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ මාපාංකය පිළිබඳ ත්‍රිකෝණ අසමානතාවය එහෙලා තියෙන්නේ. ඕගලන්ට මතක ඇති අපි කොහොමද කලින් මේක සාධනය කළේ කියලා අර ජ්‍යාමිතිකව ත්‍රිකෝණය නිර්මාණය කරලා අපි පෙන්නවා මේ ZW ඒ වගේම O කියන ලක්ෂ තුන ඒක රේඛීය නැත්තම් ඒ අර ත්‍රිකෝණයේ ගුණය භාවිතා වෙලා ඒ අසමානතාවය ලැබෙනවා. ඒ වගේම ඕගලන්ට අභ්‍යාසයක් විදිහට ඉදිරිපත් කළා ඒ තුන ඒකේ රේඛීය නම් කොහොමද ඒක සාධනය කරන්නේ කියලා. දැන් මේක අපිට සාධනය කරන්න නම් විජීය මේක විජීයව සාධනය කරන්න. ඉතින්ලා අපි දැක්කේ ඒක ජ්‍යාමිතිකවයි විජීයව සාධනය කරන්න නම් මෙන්න මේවා මුලින් සාධනය කරගන්න එක වැදගත්
වෙනවා. ඒ කියන්නේ අපි බලමු මේක මොකද්ද මෙතනින් කියන්නේ ඉෂෙඩ් මොකද්ද මේ ඉරි දෙකක් ගන්න එකේ තේරුම. ඉෂෙඩ් බාවල බා. ඒ කියන්නේ ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය. ඔයගලන්ට පැහැදිලි ඇති මොකක්ද එතනින් කියන්නේ කියලා. ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය කියලා කියන්නේ දැන් අපි හිතමු ඉෂෙඩ් කියන්නේ ධනයි b නම් ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය කියලා කියන්නේ a ඍණයි b. හරි. දැන් එහෙනම් ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය කියන්නේ ආයිමත් a ඍණයි b වලත් ප්‍රතිබද්ධය. ඒ කියන්නේ මොකද්ද? a ධනයි b මයි. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? ආයිමත් ඉෂෙඩ්මයි. ඒකින්ද එතන නිකම්ම සාධනය වෙනවා ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය කියන්නේ ආයිමත් ඉෂෙඩ්මයි කියන එක. මේකත් අපි බලමු. මේකත් ඊටාම පහසුවෙන් සාධනය කරන්න පුළුවන්. නමුත් වැදගත්. ඒකෙදී එන්නේ අපිට ඉෂෙඩ්. මාපාංක ඉෂෙඩ් කියලා කියන්නේ අපි a ධනයි b නම් මොකක්ද එන්නේ? a වර්ගය ධන b වර්ගයේ වර්ග මූලය කියන එකයි එන්නේ. දැන් මෙතනින් ඔයගලන්ට පේනවා ඇති මේ ab මොනවා වුණත් මේ එන්නේ ඇතුලේ ධන සංඛ්‍යාවක්. ඇත්තටම මේකත් ධන සංඛ්‍යාවක් මේකත් ධන සංඛ්‍යාවක්. මේක පැහැදිලිවම මේක වර්ගමූලයේ වර්ගයට වඩා විශාලයි. ඇත්තටම හැබැයි මේක ආයිත මොකක්ද අපිට කියන්න පුළුවන්. මේ a කියන එක ධන වුණත් ඍණ වුණත් මේක හැම වෙලාවෙම විශාලයි හෝ සමානයි aට වඩා. මේක හැම වෙලාවෙම විශාලයි හෝ සමානයි aට වඩා. මතක තියාගන්න ඒක සමානයි a කියලාම කියන්න බෑ. මොකද අර මේ a කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට ඍණ 3 නම් ආවේ. මෙතෙන්ට එන්නේ ඍණ 3 වර්ගය එනවා 9යි කියලා. ඒතොර 9 වර්ගමූලය කියන්නේ 3යි. හැබැයි අපි දන්නවා 9 වර්ගමූලය 3යි ඍණ 3ට වඩා ඒක විශාලයි. හැබැයි මේ මොකද්ද මේ ඇහිලා තින්නේ ඇත්තටම? ඒ කියන්නේ. ඒ කියලා කියන්නේ රියල් නැත්තම් තාත්වික කොටස ඉෂෙඩ් වල කියන එකයි. ඉතින් ඔය වගේම තමයි ඕගොල්ලන්ට පහසුවෙන් අනිත් පැත්ත මාපාංක ඉෂෙඩ් කියන එක මේ වගේමයි b කියන එක අරගත්තාම අර අතාත්වික කොටස ඉෂෙඩ් කියන එකත් ඔප්පු කරන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේක වැදගත් අවස්ථාවක්. මේක කොහොමද සාධනය කරන්න කියලා බලමු. අපි ඒක අපි බලමු වෙනම පිටුවකට ගිහිල්ලා මොකද්ද අපිට පෙන්වන්න තියෙන්නේ. ඉෂෙඩ් ධන w වල වර්ගය කියන එක අපිට පෙන්වන්න ඕනි මේක. සමානයි කියලා. මාපාංක ඉෂෙඩ් වර්ගය ධන මාපාංක w වර්ගය ධන ඉෂෙඩ් w bar ධන w ඉෂෙඩ් bar මේක තමයි පෙන්වන්න තියෙන්නේ. කොහොමද අපි මේක දැන් සාධනය කරන්නේ? අපි දන්නවා මේ ඉෂෙඩ් ධන w වල වර්ගය මොකක්ද කියලා අපි ලියා ගමු. අපි කලින් පෙන්නුවා ඉෂෙඩ් bar කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මාපාංක ඉෂෙඩ් වල වර්ගය කියන එක අපි හොඳටම දන්නවා. ඒ කියන්නේ අපි සාධාරණ වශයෙන් ගත්තොත් එහෙම අර ඇල්ෆා කියන සංකීර්ණ සංඛ්‍යාවක් ඇල්ෆා බා වලින් වැඩි කරොත් එන්නේ මාපාංක ඇල්ෆා වල වර්ගය. ඉතින් මේක අනුව මේ ඉෂෙඩ් ධන w වල වර්ගය කියන්නේ මොකද්ද? ඉෂෙඩ් ධන w වල වර්ගය කියන්නේ ඉෂෙඩ් ධන w වාරයක් එයාගේ ප්‍රතිබද්ධය. මේ ඉෂෙඩ් ධන w වල ප්‍රතිබද්ධය. ඉෂෙඩ් ධන w වල ඒකේ සම්පූර්ණ පා. ඔව් මේ කියන්නේ මොකද්ද? අපි දන්නවා මේකේ ගුණය අර ප්‍රතිබද්ධය ගන්නකොට ඉෂෙඩ් ධන w ට ඉෂෙඩ් බා ධන w බා කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඉෂෙඩ් ධන w මෙතෙන්ට එනවා ඉෂෙඩ් බා ධන w බා කියන එක. ඔව් දැන් මොකද්ද මේකෙන් ලැබෙන්නේ?
මේ කියන්නේ ඉෂෙඩ් බා ධන w බා ධන ඒ කියන්නේ w වල ප්‍රතිපද්‍ය ධන w ඉෂෙඩ් බා ධන ඉෂෙඩ් w බා දැන් මේකෙන් අපිට පේනවා ඉෂෙඩ් බා ඒ කියන්නේ ඉෂෙඩ් එයාගේ ප්‍රතිපද්දෙන් වැඩි කරාම එන්නේ මාපාංක ඉෂෙඩ් වර්ගය ධන මෙතන එනවා මාපාංක w වර්ගය ධන w ඉෂෙඩ් බා ධන ඉෂෙඩ් w බා ඔව් ඒ අපිට මෙන්න මේ අපි ඒ අවසාන එක එතෙන්දී සාධනය වෙනවා හරි අපි දැන් බලමු නැවතත් අපිට බලන්න පුළුවන් අපි සාධනය කරපු ඒවා මොනවද කියලා ගිහිල්ලා ඔව් අපි සාධනය කරා මේ අවස්ථා තුනම දැන් සාධනය කළා. දැන් අපි බලමු කොහොමද මේ ත්‍රිකෝණ අසමානතාවයේ සාධනය කරන්නේ මෙන්න මේක භාවිතා කරලා කියලා අපි බලමු. දැන් අපිට පෙන්වන්න ඕනි මේක ඉෂෙඩ් ධන w කුඩා හෝ සමානයි මාපාංක ඉෂෙඩ් ධන මාපාංක w කියලා. ඇත්තටම මේක සාධනය කරන්න මෙන්න මේ සම්බන්ධය ඉතාමත් වැදගත්. ඔයගලන්ටත් පේනවා ඇති අපි මේක මෙහෙම ලියා ගත්තොත් මොකද මේක මෙන්න මේක කුඩායි හෝ සමානයි කියලා ලියා සාධනය කරගත්තොත් මාපාංක ඉෂෙඩ් වර්ගය ධන මාපාංක w වර්ගය ධන දෙකක් මාපාංක ඉෂෙඩ් මාපාංක w කියලා ගත්තොත් මේක සමාන වෙන්නේ මොකටද මාපාංක ඉෂෙඩ් ධන මාපාංක w වල වර්ගය වෙනවා. ඔහොම වුණොත් හරි. ඊට පස්සේ දෙපැත්තේ අපිට වර්ගමූලය අරන් අපේ සම්බන්ධයට යන්න පුළුවන්. ඇත්තටම එහෙනම් මොකද්ද අපි පෙන්න ගන්න ඕනි මෙන්න මේක. ඉෂෙඩ් w බා ධන ඉෂෙඩ් බා w කුඩා හෝ සමානයි 2යි මාපාංක ඉෂෙඩ් මාපාංක w කියලායි පෙන්වන්න ඕනේ. මොකක්ද ආයිමත් පෙන්න ගන්න ඕනේ අපිට ඉෂෙඩ් w බා ධන ඉෂෙඩ් බා w වල කියන එක කුඩා හෝ සමානයි කියලා දෙකක් මාපාංක ඉෂෙඩ් මාපාංක w කියන තැන තමයි අපි පෙන්වන්න ඕනේ. අපිට ඇත්තටම අපි පෙන්නගත්තොත් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේ පෙන්න ගන්නයි ඉෂෙඩ් w බා ධන ඉෂෙඩ් බා w කියන එක කුඩායි කියලා කුඩා හෝ සමානයි කියලා අපි පෙන්නුවොත් 2යි මාපාංක ඉෂෙඩ් මාපාංක w කියලා අපිට ගැටලුව විසඳන්න පුළුවන්. ඇත්තටම මේක අපි බලමු මේක ඔප්පු කරන්න කොහොමද කියලා අපි බලමු. මේකේ ඔයගලන්ට මතකද අපි වෙන්න මෙහෙම දෙයක් කලින් සාධනය කරලා තියෙනවා. ඇල්ෆා කියන්නේ නැත්තම් මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් ඇල්ෆා කියලා ඒකට ඒකේ ප්‍රතිබද්ධය එකතු කළොත් මොකද්ද වෙන්නේ? 2යි තාත්වික කොටස ඇල්ෆා කියලා එනවා. මේක ඊටාම පහසුයි. මොකද ඇල්ෆා කියන්නේ ධන IB ඇල්ෆා බා කියන්නේ ඍණ IB. එතකොට එන ඇල්ෆා ධන ඇල්ෆා බා කියලා කියන්නේ 2යි තාත්වික කොටස ඇල්ෆා කියලා එනවා. දැන් බලමු අපි මෙන්න මෙතන මොකද්ද මේක අපිට ලියා ගන්න පුළුවන් මේ ඉෂෙඩ් හොඳට බලන්න ඉෂෙඩ් w බා කියන එක අපිට ලියා ගන්න පුළුවන් ඉෂෙඩ් අපි මේක දන්නවා ඉෂෙඩ් බා නැත්නම් ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය w වල ප්‍රතිබද්ධය කියලා ලියා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඉෂෙඩ් වල ප්‍රතිපද්‍ය w. දැන් මම මේ ලිව්වේ මේක වෙනත් ආකාරයකට ලියාගත්තා. දැන් මේක මෙතන අපිට ලියා ගන්න පුළුවන්. දැන් අර කලින් අපි දන්නවා ප්‍රතිබද්ධය කියන එක තනි ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් සංකීර්ණ සංඛ්‍යා දෙකක් ಗುಣ කරලා ප්‍රතිබද්ධය ගන්න එක ඒක වෙන වෙනම ගන්න එකට සමාන වෙනවා. දැන් මේක නිකන් ಗುಣ කරලා අපිට තියෙනවා මේ ඉෂෙඩ් වල ප්‍රතිබද්ධය වාරයක්
W වල සම්පූර්ණ ප්‍රතිබද්ධය කියලා මේ මුල් එක ලියා ගන්න පුළුවන් නේද? මේක එහෙම ලියා ගන්න පුළුවන්. ධන අපිට පුළුවන් මේ දෙවෙනි එකේ ඒ විදිහටම තියෙනවා. දැන් බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා සංකීර්ණ සංඛ්‍යාව. මෙතන තියෙනවා ඒ සංකීර්ණ සංඛ්‍යාවේම ප්‍රතිබද්ධය. මේක ගත්තාම මේ සංකීර්ණ සංඛ්‍යාව මෙතන තියෙනවානේ. ඒකේ ප්‍රතිබද්ධය තියෙන්නේ. හරි මේ කියන්නේ මොකක්ද ඇත්තටම? මේ කියන්නේ 2යි තාත්වික කොටස වාරයක් ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ලැබිලා තියෙනවා. දැන් අපි හැබැයි තවත් අපි කලින් ඔප්පු කළා නේද එකක් ඇල්ෆා කියලා කියන්නේ කුඩා හෝ සමානයි කියලා මාපාංක ඇල්ෆට මේක අපි පෙන්වන්නේ මේ ඇත්තටම තාත්වික කොටස. ඇල්ෆා වල තාත්වික කොටස කුඩායි හෝ සමානයි මාපාංක කළා. මේක අපි අර ඉෂෙට් කියන එකකින් අපි මේක පෙන්නුවා. මේක කුඩායි හෝ සමානයි රියල් ඉෂෙට් කියලා අපි තාත්වික මේකත් ලේසියෙන්ම සාධනය කරන්න පුළුවන්. දැන් මේක අනුව අපිට මෙතන දාන්න පුළුවන් 2යි මාපාංක ඇත්තටම මෙතන මේක ඒක මාපාංකයක් අවශ්‍ය නැහැ මේ මෙන්න මේ ආකාරයට. එතකොට මෙතන අපි මොකද්ද කරන්නේ 2යි මේක විශාලයි. හැබැයි අපි දන්නවා ආයිමත් මේක අපිට ලියා ගන්න පුළුවන් 2යි ඉෂෙට් බාවල මාපාංකයේ වාරයක් W කියලා. දැන් මොකක්ද එන්නේ? දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේකේ මාපාංකය. ඉෂෙඩ් වල ප්‍රතිබද්ධයේ මාපාංකය ආයිමත් සමාන වෙනවා ඉෂෙඩ් වල මාපාංකයට. W මාපාංකය. මොකද්ද දැන් අපිට ඇත්තටම ලැබිලා තියෙන්නේ? අපි මෙතනින් පටන් අරගෙන ගිහිල්ලා මෙතන තියෙනවා කුඩා හෝ සමාන එකක් 2යි මාපාංක ඉෂෙඩ් W කියලා ලියලා තියෙනවා. හොඳට බලා ගන්න අර අපි කලින් උගන්වපු ಗುಣ කිහිපයක්ම මෙතන භාවිතා කරලා තියෙනවා. අර සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කළාම එන ප්‍රතිබද්ධය සමානයි. ඒක වෙන වෙනම සංකීර්ණ සංඛ්‍යාවල ප්‍රතිබද්ධය. ඒ වගේම සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කළාම ඒකේ මාපාංක වෙන වෙනම ගුණ කරලා මාපාංකය ගන්න එක සමානයි. වෙන වෙනම ඒ සංකීර්ණ සංඛ්‍යාවල මාපාංකයක් වැඩි කළාම ගන්න එක. ඒ වගේම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය හැම වෙලාවෙම විශාලයි හෝ සමානයි. ඒකේ තාත්වික කොටස කියන එක ඒ ඔක්කොම මෙතන භාවිතා වෙනවා. එතකොට අන්තිමේදී අපි කොහොම හරි සාධනය වුණා ෂෙඩ් W කුඩා හෝ සමානයි කියලා 2යි මාපාංක ෂෙඩ් මාපාංක W කියන එකට. ඔව්. දැන් එහෙනම් අපිට එකෙන් පේන්නේ මෙන්න මේක අපිට සාධනය වුණා ෂෙඩ් W වර්ගය කියන එක කුඩා හෝ සමානයි කියලා. ඒ කියන්නේ මේක සමාන වෙනවා දැන් මේ දෙපැත්තේ වර්ගමූල කියන්නේ මේක අපි ගත්තොත් එහෙම මෙතෙන්ට ගත්තොත් ආයෙ ලියන්න පුළුවන් මේ වගේ. දැන් මේ දෙපැත්තේ වර්ගමූල ගන්න පුළුවන්. වර්ගමූල ගත්තාම අපි දන්නවා මේකේ ඉන්නේ ධන සංඛ්‍යාවක්මයි. එතකොට ෂෙඩ් ධන W වල මාපාංකය කුඩායි හෝ සමානයි මාපාංක ෂෙඩ් ධන මාපාංක W කියලා ලැබෙනවා. දුවේ පුතේ ඔයගලන්ට පුළුවන් මේ ඇත්තට මේ අවසානයේට කරපු සාධන නැවත වතාවක් ඔබ විසින්ම කරලා බලන්න. ඔබ මේ සම්බන්ධයෙන් සියුම්ව නිරීක්ෂණය කරන්න. ඔබ තනියම කරලා බලන්න. ඊට පස්සේ මේවත් සමග සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න අර ජ්‍යාමිතියේ ඔබට තියෙනවා සම්පූර්ණ කරන්න කොටසක් අර ඉෂෙට් WO කියන එක ඒක රේඛීයව තියෙනකොට මේ ත්‍රිකෝණ නීතිය කොහොමද වළංගු වෙන්නේ කියලා ඔබට සාධනය කරන්න පුළුවන්. අපි ආකාර දෙකකට ත්‍රිකෝණ නීතිය සාධනය කළා. පළවෙනි ආකාරය තමයි ජ්‍යාමිතිකව ඒකේ කොටසක් සම්පූර්ණ කරන්න ඔබට ලැබිලා තියෙනවා. මේ දෙවනුව අපි තනිකරම විජ්‍ය සංකල්ප පමණක් භාවිතා කරමින්
මේ ත්‍රිකෝණ නීතිය සාධනය කළා. ඇත්තටම සංකීර්ණ සංඛ්‍යාවල ත්‍රිකෝණ නීතිය කියන එක ඉතාමත් වැදගත්. දැන් ඕගොල්ලෝ ඒ එක්කම මේ ත්‍රිකෝණ නීතිය සාධනය කරන්න මේ බොහෝ නීති ඔයගලන්ට අවශ්‍ය වුණා. අපි ඒවත් සාධනය කළා. අපි නැවතත් තවත් පාඩමකින් සම්බන්ධ වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.